අයිබෝවන් වෙනද වගේම ජීවිතයේ නීතිය අරගෙන හරිත ජීවිතයෙන් අපි අද දවසේ ඔබේ නිවහනට මේ විදිහට පැමිණෙන්නේ. නීතිය කියලා කියන එක අපි හැමෝගේම ජීවිතවලට අත්‍යවශ්‍ය එකක්. විශේෂයෙන්ම අපි අපේ නීතිය විශ්වාස කරනවා අපි හැමෝම නීතිය පිළිබඳව දැනගෙන ඉන්නවා කියලා. අපිට නීතිය පිළිබඳ අවබෝධයක් තියෙනවා කියන එක නීතිය විශ්වාස කරනවා. හැබැයි මේකේ තියෙන භයානකම තමයි සමහර වෙලාවට අපි මේ කිසි දෙයක් නොදන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ දේවල් ඊටම සුළු වශයෙන් දන්නවා වෙන්න පුළුවන්. සමහරට නොදන්නා බවටත් වඩා අපි ඊටම අල්ප දැනුමක් තිබීම භයානක වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම ජීවිතේ කවදාක හෝ නීතිය පිළිසරණ අවශ්‍ය වෙනවා. නීතිය රැකවරණය අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල් වලදී අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක තමයි ජීවිතයේ නීතිය කියන වැඩසටහන් මාලාවේ අපි දිගින් දිගටම ඔබව දැනුවත් කරමින් යන්නේ. අපි අද දවසේ මේ සූදානම් වෙන්නේ අපි අර සාමාන්‍යයෙන් කටයුතු කරපු ඒ නීතිය පිළිබඳව තෝරාගත් යම් කොටස් ඔබට හඳුන්වා දෙනවා වෙනුවට අද දවසේ අපි කල්පනා කරා කවුද නීතිඥවරයෙක් කියලා කියන්නේ? කොහොමද නීතිඥ වෘත්තියේ කෙනෙක් පිළිසෙන්නේ? ඒ වගේම නීතිඥ වෘත්තියේ ලෝකෙ මොන වගේ පිළිගැනීමක්ද තියෙන්නේ? ලංකාවේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? මෙන්න මේ වගේ කාරණාවල් අද අපි ඔබට අරගෙන එන්න කල්පනා කරා. POTV නාලිකාවක් 123 හරිදේ TV නරඹන ඔබ අපි දන්නවා අපත් සංඝ නිරන්තරයෙන් රැඳී සිටිනවා මේ කාරණා පිළිබඳව දැනුවත් වෙන්නට. ඒ නිසාවෙන් අද දවසේ අපි අපේ හරිදේ TV මැදිරියට සුවිශේෂී ආරාධිතයෙකුට එන්නට කීවා මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. එතුමා තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥ ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ සභාපති නීතිඥ දීලාන් මහේෂ් ජයසිංහ මැතිතුමන්. අයිබෝවන්. ඉතින් අපි විශ්වාස කරනවා ලෝකේ විවිධ වෘත්තීන් තියෙනවා. ලෝකේ පැවැත්වෙන මේ හැම වෘත්තියක්ම හැම රැකියාවක්ම හැම කෙනෙක්ම කරන කාර්යභාරය ඊටාම විශේෂයි. ඊටාම සුවිශේෂී. ඒ කාරණාවන් හැම දෙයක්ම අවශ්‍යයි. නමුත් අපි යම් පිළිගැනීමක් ලෝකයේ තුළ පවතිනවා යම් වෘත්තීන් වලට සුවිශේෂී අවස්ථාවක්. එහෙම කතා කරලා අපි කොහොමද නීතිඥ වෘත්තිය හඳුනාගන්නේ? ඔව්. ඕක ස්ටයිල් කියන්නේ අපි නීතිඥ වෘත්තිය කියන්නේ අතන මේක සමාජීය විෂයක්. හරිද? ඒ කියන්නේ ඇත්තටම නීතිඥවරයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා වෙනත් ප්‍රොෆෙෂනල්ස්ලා. නැත්නම් වෙනත් ක්‍රියාකාරීන්ට වඩා වැඩිපුර සමාජය පිළිබඳ ගවේෂණයක් හා සමාජීය සමග අන්තර් සම්බන්ධතාවයක්. මොකද සමාජය තනිකර රඳා පවතින්නේ අපි ගත්තොත් නීතිය මත. ඒ කියන්නේ අපිට සියලුම දේ කරන්න වෙන්නේ නීතිය මාර්ගයෙන්. එතකොට ඒකෙදි ඊටාම විශාල කාර්යභාරයක් සමාජය ගන්නවා නීතිඥවරයා. ඇත්තටම සමාජයේ යහපැවැත්ම සඳහා නීතිඥවරුන් මගින් විශාල දායකත්වයක් වෙනවා. ඒතකොට එතෙන්දී හුඟක් අය වෙලා තියෙන්නේ මේ සමාජයේ දැන් අපි ගත්තොත් සමාජීය අපරාධ, හරිද, දූෂණ. ඒ සියල්ලටම හේතු වෙලා තියෙන්නේ මේ නීතිය නොදැනීම සහ කඩකිරීම. හරිද? ඒක තමයි ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම තියෙන මේ ප්‍රශ්නේ. ඒතකොට මේ ප්‍රශ්නය निराකරණය කිරීමට නීතිඥවරු විශාල කාර්යභාරයක් කරනවා. හරිද? ඒතකොට අපි දැන් මුලින්ම ගත්තම ඇත්තටම ලංකාව වගේ රටක අපි ගත්තොත් හැමදාම පත්තරයක් ගත්තොත් ටීවී එක ගත්තොත් හැමදාම අපරාධ සහ නීතිය කඩකිරීම මේ වගේ තියෙනවා. ඒතර ඒකට හේතුව නීතිය පිළිබඳ දැනුවත් වීමක් නොමැතිකම. නීතිය පිළිබඳ. ඒ කියන්නේ නීති දැන් අපේ නීතියේ තියෙනවා නීතිය නොදැනීම නිදහස් කරන්නක් නොවේ. ඒකද හැමෝම නීතිය දැනුවත් කියලා තමයි අපේ අධිකරණය විශ්වාස කරන්නේ. හරිද? එහෙම විදිහට තමයි තියෙන්නේ. ඒ කන්සෙප්ට් එකක් විදිහට තියෙන්නේ. නමුත් ඒ කන්සෙප්ට් එකක් විදිහට තිබ්බට සමාජය තුළ නීතිය පිළිබඳ දැනුවත්භාවයක් නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි කෙලින්ම මාතෘකාව කතා කරමු. අවුරුදු 18ට අඩු ළමයි. දැන් ඔය ඈත ගම් පළාත්වල සමහරට අවුරුදු 16ක්, අවුරුදු 15ක් ළමයි ගිහිල්ලා පිරිමි ළමයි ගෑනුගේ යාළුවා දෙන්න ඊට පස්සේ ගිහිල්ලා ඉන්නවා. හරිද? කිසිම විවාහ මුකුත් නැහැ. සාමාන්‍ය ලංකාවේ විවාහ නීතිය අවුරුදු 18. අවුරුදු 18 සම්පූර්ණ වුණාම තමයි විවාහ වෙන්න ඕනේ. දැන් ඈත පළාත්වල එහෙම දන්නේ නැහැ. ඒතකොට එහෙම වුණොත් ඊට පස්සේ කෙලින්ම වයස අවුරුදු 16කට අඩු ස්ත්‍රියක් තියන් ගියොත් ඒක ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය. කෙලින්ම අර දැනත්තව අල්ලලා ඉරිය දාන්න පුළුවන් අවුරුදු 20කට. අන්න ඒක නීතිය පිළිබඳ නොදුවත් වෙන ඉඳලා ඇති වෙන ප්‍රශ්න. මම උදාහරණයක් වෙන්නේ. ඒකෙන්ද ප්‍රධාන වශයෙන් අපි නීතිඥවරු විදියට වෙන්න ඕන සමාජය දැනුවත් කිරීම. ඒතකොට සමාජය ඇත්තටම නීතිය පිළිබඳ දැනුවත් වීම අල්ප මට්ටමක තමයි තියෙන්නේ. ඒකින්ද මේ රට සමාජය දැන් අලුතෙන් කතිකාවතක් කරනවනේ මේ රට දැන් හදන්න ඕන මේ සමාජය දියුණු කරන්න ඕන කියලා. එතෙන්දි ප්‍රධාන වශයෙන්ම නීතිමය ඒකට කියන්නේ නෛතික සාක්ෂරතාව.
නෛතික සාක්ෂරතාවය අපි දියුණු කරන්න ඕනේ. අපි ගත්තොත් යුරෝපියන් කන්ට්‍රීස් ඒවා ඒ මට්ටමේ තියෙන්නේ ඒවා නෛතික සාක්ෂරතාවය ඉතාම ගැන. හරිද? අපි නෝමල් සාක්ෂරතාවය නෙවෙයි නෛතික සාක්ෂරතාවය. ඒක නෛතික සාක්ෂරතාවය දියුණු වුණාම තමන්ගේ අයිතිවාසිකම් රැකනවා වෙන්න අනිත් කෙනාගේ අයිතිවාසිකම් ගැන අපි අවධානය යොමු කරනවා. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා අපේ අයිතිවාසිකම් කඩවීමෙන් ආරක්ෂා වෙන්න වගේම අනේකාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි පෙළඹෙනවා. ඒකනේ අවශ්‍ය වෙන්නේ. මේ தත්ත්වය නොමැති වීම තුල තමයි මේ රටේ අපරාධ විවිධ දූෂණ ක්‍රියා සියල්ලම සිදු වෙලා තියෙන්නේ. ඒකට උදාහරණයක් තියෙනවා. සරවැටියක් අපිට වළන්න පුළුවන්. හැබැයි අනේකාගේ නහය මට්ටමට දක්වා පමණයි. නහය වදින්න බෑ. ඒකින්ද අපි දැනගන්න ඕනේ සියලුම පුරවැසියන් නෛතික සාක්ෂරතාවය දියුණු කිරීම මගින් තමයි මේ රට සංවර්ධනය කරා යන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම දේ. ඒ කියන්නේ නෛතික දැනුවත් වීම, නෛතික සාක්ෂර භාවය. හොඳයි. දැන් ඔබතුමාගේ සඳහන් කරපු කාරණාවේදී දැන් සදාචාර සම්පන්න රටක් තුළින් තමයි අපි ඔය කියන නිකන් මේ අයාලගේ සංවර්ධනයකින් තොර යහපත් සංවර්ධනයක් කරන්න නම් සදාචාර සම්පන්න රටක් බිහි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබතුමා කිව්වා වගේ අපි නීතිය පිළිබඳව සාක්ෂරතාවය නැත්නම් නීතිමය දැනුම මේ කාරණා පිළිබඳව අවබෝධය අප තුළ තිබිය යුතුයි. එතනදී දැන් මම අර මුලින් කිව්වා වගේ නීතිඥයන් දැන් අපේ සමාජය තුළ මේ වෘත්තීන් අතර ගත්තාම අපිට යන්න පුළුවන් ඉහළම වෘත්තිය තමයි මේ විශ්වකාරවරයෙක් දක්වා යන එක. කොහොමද දැන් අපි නීතිඥවරයෙක් වෙන්නට අපේ රටේ සිහින දකින බොහෝ පිරිසක් ඇති. මේ අය නීතිඥ වෘත්තිය පිළිබඳව යම් ආකාරයකට කොහොමද මේකට අපිට යන්න පුළුවන්ද බැරිද? දැන් නැත්තම් ඒක සමාජයේ එක්තරා පැලැන්තියකට සීමා වුණු වෘත්තියක්ද කියලා තවම බයක් සමාජයේ. මොකද මම හිතනවා මේක නීතිඥ වෘත්තිය අතීතයේ ආරම්භ වුණු ක්‍රමවේදයක් එක්ක අපේ රටේ තවම මේ පිළිබඳ නිවැරදි දැනුමක් නැහැ කියලා. අපිට කියන්න කොහොමද නීතිඥ වෘත්තිය ලෝකෙට ආරම්භ වෙන්නේ සහ ඒක ලංකාව තුළ ස්ථාපිත වෙන ආකාරය පිළිබඳව? ඔව්. හොඳ ප්‍රශ්නයක් ක්‍රිෂ්ණා. අපි ගත්තොත් නීතිඥ වෘත්තියේ ආරම්භය. නීතිඥ වෘත්තියේ ආරම්භය එන්නේ මම හිතන අපි හැමෝටම මතක ඇති අර වෙනීසිය විරින්ද කතාව. ඒතර රෝමේ ග්‍රීසියේ ආශ්‍රිතව තමයි මුලින්ම නීතිඥ වෘත්තියක් ඇති වෙන්නේ. ඒතකොට එතෙන්දී මේ බොහෝ විට ඉස්සර වෙළඳාම තමයි තිබ්බේ. ඒතර වෙළඳාම වෙලාවේ දැන් අපි දන්නවා ලංකාවේ වුණා. ඉස්සර තිබිලා තියෙනවා නඩු වසන ක්‍රම. මේ ගම් සභාව, මහ නඩුව ඒ වගේ. හරිද? ඒතකොට එතන නීතිඥවරයෙක් ගැන එහෙම කවුරුත් පෙනී ඉන්න එහෙම සඳහනක් නැහැ. අපි ගත්තම මුලින්ම ඇතිලා කියලා එන්නේ ඔය ග්‍රීසිය රෝමය ඒ වගේ අර වෙනීසිය වෙනද ඒවා. ඒතකොට එතෙන් අර බොහෝ විට උනේ හැමතිස්සෙම ගියේ අපි වෙළඳාම සම්බන්ධව ඒ කාලේ. ඒතකොට වෙළඳාම සම්බන්ධව ප්‍රශ්න ඇති වුණාම උදාහරණයක් විදිහට අපි ගත්තම නගර 4ක වෙළඳාම් කරනවා කියලා ගන්න. ඒතකොට එයාට ඒ තැනත්තට නඩුවක් තියෙනවා එක නගරෙක. ඒතකොට අනිත් නගර තුනේ තව නඩු තියෙනවා. ඒතකොට එකවර පෙනී ඉන්න බෑනේ. ඒකින්ද තමන්ගේ නියෝජිතේ පත් කරා. අන්න ඒ නියෝජිතය කියන concept එක දියුණා තමයි අද ඉන්න නීතිඥවරය බිහිලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් වෙනුවට පෙනී ඉන්න වෙන කෙනෙකුට බලය අපි දීලා තියෙනවා. ඒක එයා ඒ විදිහට තමයි මේ නීතිඥ වෘත්තිය ඒ කාලේ ඉඳලා ඇති වෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ගත්තොත් ලංකාව ගත්තොත් ලංකාවේ ඒක ඇති උනේ සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ විදේශ ආක්‍රමණවල විදේශික ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි අන්න ඒ වගේ කාලේ ඉඳන් තමයි මේ වෘත්තිය ආවේ. ඊට පස්සේ නීති විද්‍යාලය බිහි කළා නීතිඥවරු බිහි වෙන මට්ටමට ආවේ 1874 පොන්නම්බරම් නාමනාථ මහත්තයා තමයි ඒ අනුව නීති විද්‍යාලයෙන් බිහි වුණ පළවෙනි නීතිඥවරයෙක් විදිහට සලකන්නේ. හොඳයි. එතකොට දැන් අපි ලංකාව තුළ කොහොමද නීතිඥ වෘත්තිය ආරම්භ වෙන්නේ සහ නීති විද්‍යාලය ආරම්භ වුණේ කවදද මේ කියන කාරණා පිළිබඳව දැනගත්තා. එතකොට දැන් ඊළඟසල අතීතයේ මේ කාරණාව ආරම්භ වුණාම අපි අහලා තිබුණා මේ අධිනීතිඥවරු කියලා පිරිසක් හිටියා. නැත්නම් පෙරකදෝරු කියලා වෙනත් වෘත්තියක් තිබුණා. දැන් අද වෙනකොට මේ දේවල් එකක් බවට පත් වෙලාද දැන් ලංකාවේ කොහොමද නීතිඥ වෘත්තිය නීතිගත වෙලා තිබෙන්නේ කියන කාරණාව? ඔව්. ඉස්සර ඒ කාලේ තිබ්බා අද්වකාත් පෙරකදෝරු. ඇඩ්වොකේට් ප්‍රොක්ටර් කියලා. එතකොට සාමාන්‍යයෙන් නඩු කතා කරන්නේ අද්වකාත්ලා ඇඩ්වොකේට් ඒ කියන්නේ අධිනීතිඥවරු. ඊට පස්සේ ප්‍රොක්ටර්ස්ලා කරන්නේ ලියකියවිලි වැඩ කරන එක තමයි. ඒ වගේ කොටස් දෙකකට බෙදලා තිබ්බා. නමුත් ඊට පස්සේ මේ දෙක එකතු කරා. දැන් ඉන්නේ නීතිඥවරු හැමෝම සමානයි.
සුප්‍රීම කෝට් ලෝයර්ස්ලා විදිහට. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු විදිහට තමයි දැන් සලකන්නේ. ඒ කියන්නේ ඉස්සර තමයි මේ බෙදීම තිබ්බේ ඇඩ්වොකේට් ප්‍රොක්ටර් කියලා. ඒතර වෙන වෙනම දැන් ඒ කන්සෙප්ට් එක නැති වෙන හේතුවක් තමයි ඉස්සර කෙනෙක්ට නඩුවකට යන්න ඕන වුණාම ඇඩ්වොකේට් වෙනම ගෙවන්න ඕන. ඊට පස්සේ ප්‍රොක්ටර්ට වෙනම ගෙවන්න ඕන. ඒතර එයා දෙපාරක් ෆී එකක් ගෙවන්න ඕන. ඒතර සාමාන්‍ය මිනිහෙකුට ඒක අමාරුයි. ඒකෙන්ද තමයි දැන් මේක අහෝසි කරලා දැන් තියෙන්නේ කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ. දැන් හැමෝම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් දැන් ලංකාවේ ඉන්න ඕනම නීතිඥවරයෙකුට මහේස්ත්‍රාත් අධිකරණය තමයි අපේ අධිකරණ තේරාවලියක් තියෙනවා. අධිකරණ තේරාවලියේ පල්ලෙහාම අධිකරණ මහේස්ත්‍රාත් විදියට ගන්නේ ඉහළම අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒතකොට දැන් ඉන්න නීතිඥවරුන්ට ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඕනම අධිකරණයක පෙනී සිටීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ අනිත් එක ඕනම දැන් අපි ගත්තොත් ලංකාවේ ඕනම අධිකරණයක පෙනී ඉන්න පුළුවන්. ඒ විදිහට දැන් සමාන කරලා තියෙන්නේ. ඒ ඉස්සර තමයි අඩ්වොකේට් පොරොන්දුවරු කියලා බෙදීම තිබ්බේ. දැන් සියලුම නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ විදිහට තමයි හඳුන්වන්නේ. හොඳයි. දැන් අපි බොහෝ කාරණා මේ ඉතිහාසයේ ඉඳලා ආපු හැටි දැනගත්තා. හැබැයි අපිට තව පුංචි කුතුහලයක් තියෙනවා. මොකද මේ වෘත්තිය සමාජයේ එක්තරා පිළිගත් පැලැන්තියකට සීමා වුණු වෘත්තියක්ද? මේ සාමාන්‍ය මිනිසුන්ට නීතිඥ වෘත්තියට පිවිසෙන්න ඉඩකඩ තියෙනවද? කොහොමද මේ නීතිඥ වෘත්තියට කෙනෙක් පිවිසෙන්න සිංහ දකින්න කෙනෙකුට තියෙන අවස්ථාවක්? ඔව්. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් නීතිඥ වෘත්තියේ ඉස්සර බඳවා ගැනීම සිදු කරේ යහපත් කීර්තිය, මනා දැනීම, හැකියාව. ඒ වගේ බලල ඒ කියන්නේ අර වංශවත් පවුල් වල අයට තමයි ඒ වෘත්තියට එන්න පුළුවන්කම තිබ්බේ. මොකද අපි දන්නවා යටත් විදි සමයේ ඒ කියන්නේ බැලුවේ අර ඉහළම පැලැන්තිය අය. ඒ කියන්නේ පැලැන්තියක අයට විතරයි මේක තිබ්බේ. ඒතකොට යහපත් කීර්තිය සාමාන්‍ය නෝමල් අපි දන්නවා නෝමල් උපත් පවුලක වගේ අයට එන්න බෑ. ඉතින් පවුල් පසුබිම වංශය බලන යහපත් කීර්තිය, මනා දැනීම, හැකියාව. මේ තුන බලලා තමයි ඉස්සර ගත්තේ. ඊට පස්සේ මෑතකදී තමයි මේ හැමෝටම දැන් නෝමල් අපි ගත්තොත් අපේ ගමේ ළමයට උනත් නීති විද්‍යාලයට කියලා නීතිඥයෙක් වෙන්න පසුබිම හැදුනේ මේ මෑතක. ඊට පස්සේ දැන් අපිට ප්‍රධාන වශයෙන් ලෝය කෙනෙක් වෙන මාර්ග දැන් තියෙනවා කෙලින්ම A level රිසල්ට් එකකින්. A level අපි ගත්තොත් A levels වලින් වෙනම ලෝ ෆැකල්ටි වලට ගන්නවා. ලෝ ෆැකල්ටි තියෙනවා කොළඹ ලෝ ෆැකල්ටි එක, ජැෆ්නා, පේරාදෙණිය ඒ වගේ තියෙනවා. ඊට අමතරව තව තියෙනවා නීති විද්‍යාලය. එතකොට දැන් නීති විද්‍යාලයේ මාර්ගෙනු වෙනම අවුරුද්දකට ලෝයස්ට ප්‍රමාණයක් බිහි කරනවා. වෙනම එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක පාස් වුණ අය ලෝ කොලෙජ් එකට පදව ගන්නවා. තව තියෙනවා ඕපන් යුනිවර්සිටි. ඕපන් විවෘත විශ්වවිද්‍යාලය. එතකොට විවෘත විශ්වවිද්‍යාල ලංකාවේ පළාත් 9කට 9ක් තියෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් මේ දකුණු පළාතේ අපිට තියෙනවා මාතර, බස්නාහිර පළාතේ කොළඹ. ඒ වගේ පළාත් 9කට 9ක් තියෙනවා. ඒවයි වෙන වෙනම බඳවා ගැනීම සිදු කරනවා. බඳවා ගැනීම සිදු කළා එතන LLB ඩිග්‍රී එක දීලා ඊට පස්සේ නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය කළා ලෝ කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට මෙතනදී වැදගත්ම දේ තමයි නීති විද්‍යාලය. එතකොට සාමාන්‍ය ලංකාවේ ලෝ කෙනෙක් වීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔහු නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයේ සමත් වෙලා තියෙන්න ඕන. අවසන් වසර විභාගයේ සමත් වෙලා මාස 6ක් ආධුනික කාලයක් ගත කරන්න ඕන. ඒ කියන්නේ අප්‍රෙන්ටිස් කාලය ලෝය කෙනෙක් ළඟ. ඊට පස්සේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තමයි දියුණුම් දෙන්නේ. අර මම කලින් කිව්වේ දැන් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කියලා. ඒකට හේතුව හැමෝම දියුණුම් දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ලෙස තමයි හැමෝම හඳුන්වන්නේ. තව විදියක් තියෙනවා ෆොරෙන් LLB එක. අර දැන් හුඟක් අය කියන්නේ ලන්ඩන් වල ඕන රටක් ෆොරෙන්. අර ෆොරෙන් LLB එක ඒවට අප්‍රූවල් එක තියෙන්න ඕන ලෝ කොලෙජ් එකේ. ලෝ කොලෙජ් එකේ වෙනම ලිස්ට් එකක් තියෙනවා. කියන්නේ ලෝ කොලෙජ් එක පාලනය කරන්නේ කවුන්සිල් ඔෆ් ලීගල් এডুকেෂන්. නීති අධ්‍යාපන සභාව, සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව. ඒතකොට ඒකේ වෙනම රූල්ස් තියෙනවා. ඒ රූල්ස් වලට අනුකූල වෙලා ඒ කට්ටිය පිළිගන්න ෆොරෙන් යුනිවර්සිටිස් තියෙනවා නම් ඒ යුනිවර්සිටිස් වලට පුළුවන් LLB ඩිග්‍රී එකක් ගත්තොත් ඇවිල්ලා ලංකාවේ ලෝ කොලෙජ් එකේ ලියාපදිංචි වෙලා ලෝ කෙනෙක් වෙන්න. ඒතකොට සාමාන්‍යයෙන් ඒ ක්‍රමයේ ගත්තොත් ෆොරෙන් LLB එකක් කරලා ඒත් ලෝ කොලෙජ් එකේ හැබැයි යාට දෙනවා ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් අවුරුදු 3ම ලියලා පාස් අවුට් වෙලා ලෝ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන් A levels වලින් ඊට පස්සේ ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් වලින් ඕපන් යුනිවර්සිටි හරහා ෆොරෙන් LLB මේ හතරෙන් තමයි ලෝ කෙනෙක් වෙන්න තියෙන්නේ. හොඳයි. දැන් අපි ඔන්න අපේ
අපේ හිතේ පුංචි හරි සැකයක් තිබුණා නම් මේ සාමාන්‍ය පවුලක නැත්නම් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ නීති වෘත්තියට පිවිසෙන්න අවස්ථා තියෙනවද කියලා ඔව් තියෙනවා. දැන් අපේ නීතිඥතුමා ඒ මාර්ග ටික ඔබට පැහැදිලි කරා. උසස් පෙළ විභාගයෙන් යන්න පුළුවන්, වැඩිම ලකුණු අරගෙන නීති මේ පීඨයට, ඒ වගේම නීති විද්‍යාලයේ විභාගයට ඔබ පෙනී සිටලා ඒ යන්න පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB උපාධිය කරලා ඉන් අනතුරු නීති විද්‍යාලයට ඇතුළත් වෙලා ඔබට නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම විදේශ උපාධියක් නීතිය සම්බන්ධව අරගෙන ආවිලා නැවතත් නීති විද්‍යාලයේ සමග අධ්‍යාපන කටයුතු කරලා නීතිඥවරයෙක් වෙන්න. මෙන්න මේ මාර්ග ගණනාවම ඔබ දැන කියාගත්තා. දැන් අපිට ඊළඟට තියෙන වැදගත් කාරණාව තමයි ඇයි ලෝකේ නීතිඥ වෘත්තිය මේ තරම් වැදගත් කරලා තියෙන ලෝකේ වෙනස් කරපු බොහෝ දෙනෙක් මම හිතන්නේ නීතිඥවරු. දැන් මහත්මා ගාන්ධිතුමන් ගත්තාම ඒ පෙරදිග අපරදිග අපි ගත්තාම බොහෝ ලෝකේ අලුත් දේවල්, වෙනස් දේවල්, නිර්මාණාත්මක දේවල් නැත්නම් ලෝකේ රටක් වෙනස් කරා නම්, දියුණු කරා නම් අපි දකින ඒ ශාස්ත්‍රීය ප්‍රවීණ නීතිඥයෙක් මේ ලෝකේ පුරාම මේක ප්‍රවණතාවයක් හැටියට තිබෙනවා. ඔව්. ඒ කියන්නේ ක්‍රිෂ්ණා දැන් අපි බලන්න උදාහරණයක් විදිහට රටේ මූලික නීතිය මොකක්ද? ඒ කියන්නේ අපි ගත්තොත් ලංකාවේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඇමරිකාව ගත්තත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මුළු ලෝකෙම මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන්න පුළුවන් කාටද? ලෝකෙ. අන්න ඒක තමයි රහස. ඒ කියන්නේ ලෝකය වෙනස් කරලා තියෙන ලෝක කෙනෙක් වීමට හේතුව රටේ මූලික නීතිය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි අනිකුත් සියලුම නීති හැදෙන්නේ. එතකොට ලංකාව ගත්තොත් ලංකාවේ 78 ව්‍යවස්ථාව තමයි තාම තියෙන්නේ. එතකොට ඒක කවුද හදන්නේ? ඒක හදන්නේ ලෝයර්ස්. ඒක ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම. මුළු ලෝකෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ ලෝයර්ස්ලා. ඒකින්ද තමයි ලෝයර්ස්ලා මේ දේශපාලන ගමන මම කියන්නේ මේක තමයි සමාජීය විෂය. මේක වෙන ප්‍රොෆෙෂන් වගේ නෙවෙයි. මේක කෙලින්ම සමාජය හා බැඳලා තියෙනවා. එතකොට ලෝකයේ වෙනස් වීම අපි ගත්තොත් ඒබ්‍රහම් ලින්කන්, මහත්මා ගාන්ධි, තව විශාල ප්‍රමාණයක් ලංකාවේ කවුද ජේ.ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාව තාම තියෙනවා නේ. කොල්ලින් නාර්සිල්. ඒ කියන්නේ හැමෝම ව්‍යවස්ථා හදපු අය. මේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ලෝයර්ස්ලා තමයි ඒක හදන්නේ. මොකද ඒ දැනුම තියෙන්නේ ලෝයේ කෙනෙකුට. ඒකින්ද තමයි ලෝයර්ස්ලා මේ සමාජය වෙනස් කරපු රටේ ලෝකේ නායකයෝ සේරම නිවිලා තියෙනවා. අපි ගත්තොත් දැනට ඉන්නේ කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මේ කට්ටිය සේරම ලෝයර්ස්ලා නීතිඥයෝ. ලංකාවේ දැනට පිටරටත් එහෙම. හරිද? ඒතකොට මේ වගේ අයින් තමයි මේ ලෝකය වෙනස් වෙන්නේ. ඒකට හේතුව රටේ මූලික නීතිය සම්පාදනය කරන්නේ අනිකට ලෝයර්ස්ලා වීම. හොඳයි. මම හිතන්නේ ඒක ඉතාම සුවිශේෂී කාරණාවක්. දැන් එතුමාගේ සඳහන් කරපු කාරණාවත් එක්ක රටක තීරණ ගණිතී ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල බෙදලා යද්දී අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මූලිකම අවබෝධය තිබෙන්නා වූ පාලකයෙක්, නීතිඥවරයෙක් අපේ රටේ ප්‍රධාන පුරවැසියා වීම තුළ අපිට වඩාත් විශ්වාසනීයව අපේ රටේ පාලනය ගෙන යන්න හැකි බව තමයි එතුමන් ඒ සඳහන් කළේ. හොඳයි. දැන් අපි ඒ කාරණාවටම එකතු කරගමු. දැන් ඇත්තටම නීතිඥවරයෙකුට කරන්න තියෙන්නේ උසාවිය යන එක විතරද? නඩු කතා කරන එක විතරද? එහෙම නැත්නම් මේ සමාජය තුළ නීතිඥවරයෙකුට තවත් කාරණා නැත්නම් වෙනත් පැවරිච්ච වගකීම් සහ කළ හැකි දේ තිබෙනවා. අපි ඒක පිළිබඳව දැන් ඇත්තටම ක්‍රිෂ්ණ හොඳ ප්‍රශ්නයක් වතු කරේ. මොකද හේතුව සමාජයේ හුඟක් අය නීතිඥවරයා ගැන වැරදි වැටහීමක් තියෙනවා. නීතිඥවරයෙක්ව ටක් ගාලා මවා ගන්නවා මේ උසාවියේ පෙනී සිටින කෙනෙක් කියලා. හරිද? මම කියන්නම් උදාහරණයක්. අපි ගත්තොත් දැන් ලංකාවේ දැනට ලෝයර්ස්ලා විදියට එක ඉඳලා ගත්තොත් ලියාපදිංචි වලින් ලෝ කොලෙජ්යෙන් පාස් අවුට් වුණා. පොන්නම්මල රාමනාഥන් මහත්තයා තමයි එක ලෝ කොලෙජ්යෙන් පාස් අවුට් වුණා. ඒ අයගෙන් ගත්තොත් දැන් අපි බාර් ඇසෝසියේෂන් එකෙන් අපි තියනෝනේ ID අංගය දැනට 28000ක් වගේ ලෝයර්ස්ලා ඉන්නවා. 28000ක් වගේ. එතනින් ජීවතුන් අතර ඉන්නේ ලෝයර්ස්ලා 16000. හරිද? ලෝයර්ස්ලා 16000. ඒ 16000 උසාවි වල සාමාන්‍යයෙන් ඉන්නේ 6000ක් 7000ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි 10000ම උසාවි වල ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. හරිද? නමුත් මේ සමාජයේ වැරදි මතයක් තියෙනවා. ලෝය කෙනෙක් කිව්වම ගෙලින්ම මේ උසාවි ගිහිල්ලා එහෙම ප්‍රැක්ටිස්. එහෙම අවශ්‍ය නැහැ. ඕන යන්න පුළුවන්. මම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු හැමෝම ඕනම අධිකරණයක පෙළෙන්න පුළුවන්. නමුත් එහෙම යන්න අවශ්‍ය නැහැ. Tamanට වෙන වෙන ප්‍රොෆෙෂන් වලට යන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. අපි ගත්තොත් ලෝකේ ඉහළම වෘත්තිය. දැන් ඔබතුමී කලින් කිව්වා ජජ් කෙනෙක් නේ. මිනිස්සුකාරවරයෙක්. ඒක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම හැමෝම ගරු කරන වෘත්තියක් නේ. එතකොට ඒ මට්ටමට යන්න පුළුවන් ලෝය කෙනෙක්. එතකොට මේ ලෝය කෙනෙක් වීමේ තවත් අවස්ථා. දැන් සාමාන්‍යයෙන් අපි ලෝය කෙනෙක් වෙලා අවුරුදු 5ක් අපි අවුරුදු 5ක් සීනියර් වුණාම
ප්‍රොෆෙෂන් එකේ හිටියම අපිට තියෙනවා මැජිස්ට්‍රේට් එක්සෑම්. ඒ කියන්නේ මහේස්ත්‍රාත් විභාගය. ඒ මහේස්ත්‍රාත් විභාගයේ ලියලා පාස් වුණාම ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒක පාස් වෙන්න ඕනේ. ඒක පාස් වුණාම මහේස්ත්‍රාත්වරයෙක් විදියට අපිට අධිකරණ නිලධාරියෙක් විදියට ඇතුල් වෙන්න පුළුවන්. මහේස්ත්‍රාත්වරයෙක්. ඊට පස්සේ තව උසස් ස්ට්‍රීම් එකක අපිට ශ්‍රේෂ්ඨාධිකරණේ විනිශ්චයකාරවරයෙක් තමයි. අග්‍රවිනිශ්චයකාරදුරේ ඉහළම දුරේ අග්‍රවිනිශ්චයකාරදුරේ ඒ දක්වා ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ජජ් කෙනෙක්. ඒකයි මම කිව්වේ මේ නීතිඥ වෘත්තිය කියන්නේ ඉතාම ඉහළ වෘත්තිය. ඒ කියන්නේ ජජ් කෙනෙක් බිහි වෙන්නේ මෙතන. ඒ කියන්නේ අපි දන්නවා හැමෝම ගරු කරන්නේ. අපි දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණා ඒ ජජ් එනකොට ඒ වෙලාවෙ ඉන්න ඊට පස්සේ තමයි එන්නේ. නේ? අනිවාර්යයෙන් හැමෝම නැගිටලා ඒ ගෞරවය දෙන්න ඕනේ. ජනාධිපතිතුමත් එහෙමයි. අධිකරණ ගියොත්. ඒ ඉහළ මට්ටම තියෙන්නේ මේ වෘත්තිය. ඒක ලෝය කෙනෙක් තමයි ජජ් කෙනෙක් වෙන්නේ. ඒක ප්‍රොෆෙෂන් එකේ ඒ නියමිත කාලය අවුරුදු 5 සම්පූර්ණ කරලා අදාළ විභාග සහ ඉන්ටර්වියුස් පාස් වුණාම ජජ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒක එක වෘත්ති අවස්ථාවක් මේක ජජ්. ඒතකොට ජජ් කෙනෙක් වෙන්න පුළුවන්. තව තියෙනවා අපි ගත්තොත් උසාවියේ පෙනී ඉන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් නොතාරිස්වරයෙක් විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ ලංකාවේ ලෝයර්ස්ලා වෙන හැම කෙනාටම දැන් අලුතින් ඉස්සරෙම තිබ්බ නැහැ. ඉස්සර ලෝ කොලෙජ් එකේ තියෙනවා කන්වෙන්සින් ඔක්කොල වීම කියන සබ්ජෙක්ට් එක. ඒක ලියන්න ඕනේ. ඒක ඔප්ෂනල් විදිහට තිබ්බේ. දැන් එහෙම නැහැ. දැන් හැමෝම මේක ලියන්න ඕනේ. අනිවාර්යෙන් දැන් ලෝයර් කෙනෙක් නම් එයා නොතාරිස් කෙනෙක්. හරිද? නොතාරිස් කෙනෙක්, නොටරි කෙනෙක්, පබ්ලික් නොටරි කෙනෙක්. ඒතකොට එයාට අදාළ මහාධිකරණ බල ප්‍රදේශය තුල ඔප්පු ලියන්න ඒව පුළුවන්. එහෙම අය ඉන්නවා ඔබ ඔප්පු ලියන ඒ වගේ කටයුතු කරන. ඊට පස්සේ තව අපි ගත්තොත් නීති නිලධාරියෙකු විදිහට කටයුතු කරනවා. උදාහරණ විදිහට අපි බැංකුව. හරිද? බැංකුව වල වගේ ගත්තාම එතකොට ඒ කට්ටිය කරන්නේ ඩොකියුමන්ට්ස් හදන එක. හරිද? ඩොකියුමන්ට්ස් හදන ඒවා. එතකොට ඒ අය සමහර උසාවියේ පෙනී ඉන්නේම නැහැ. සමහර ලාවට අවශ්‍ය තැන්වලදී පෙනී ඉන්න පුළුවන්. හරිද? ඒ වගේ ලීගල් ඔෆිසර් විදියට. සමහරවිට අපි ගත්තොත් ලීගල් ඔෆිසර් හැම එකෙම තියෙනවා. බැංකුව වල තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ෆෝසස් ඔය කියන පොලිසිය තියෙනවා. ඊට පස්සේ හමුදාවේ. ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම මොකද නීති අවශ්‍යයි මම කියන්නේ. ඒ වගේ හැම කම්පැනි එකම දැන් ලීගල් ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒතකොට ලීගල් ඔෆිසර් විදිහට වෘත්තේ යෙදෙනකොට අපිට ප්‍රොෆෙෂන් එකේ වැඩිපුර එහෙම යෙදෙන්න අවශ්‍ය නැහැ සහ සමාජයට යෙදෙන්නම වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ලෝයර් කෙනෙක් කියන එකේ තනතුර. ඒ ලෝයර් කියන තනතුර තමයි ඕන සමහර අය. දැන් උදාහරණයක් ගමු. උදාහරණයක් විතර ගත්තම බලන්න ඉහළම අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න අය. දැන් අපි ගත්තොත් මොනවා හරි රජයේ තියෙනවා වෙනම දෙපාර්තමේන්තු. ඒ දෙපාර්තමේන්තු වල අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ වෙන්නේ ලෝයර්ස්ලා. මම කියවනේ හරිද? අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න වගේ තමයි. ඒතකොට ඒ වැඩ පිළිවෙල කරනකොට නීති අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතකොට ලෝයර්ස්ලා තමයි යන්නේ. ඒතකොට අධ්‍යක්ෂකවරු විදියට, සභාපතිවරු විදියට. ඒ වගේ විවිධ රැකියාවල තියෙනවා. දැන් අනිත් එක හුඟක් අපි ගන්න ව්‍යාපාරය. ඒතර ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්යාපාරය සාර්ථක කරගන්න හුඟක් ලෝයර්ස්ලා තමයි මේ ව්‍යාපාර මෙහෙවන්නේ. දැවැන්ත ව්‍යාපාර. මොකද ඒකට එයාගේ නීති අනුව දැන් අපි දන්නවා සාමාන්‍ය ව්‍යාපාරිකයෝ ගත්තම දැනුවත් ඒ කියන්නේ ඒකට බුද්ධිමත් භාවය අඩුයි. ඒතකොට ව්‍යාපාර එහෙම සාර්ථක වෙන්නේ නැහැ. කල්පනා කරගන්න බෑ. දැන් ලෝයර් කෙනෙක් වුණාම මොකද නීතිය දන්නවා ඊට පස්සේ සැලකුම්ලා උපරතා තියෙනවා. ඒ වගේ එහෙම කරගන්න පුළුවන්. ඒතකොට මේක අර උසාවියේ යන එක නෙවෙයි ඕනතරම්. ඊට පස්සේ අපි ගත්තොත් ඕනම සහතිකයක් ඕනම දෙයක් අපිට සහතික කරන්න පුළුවන්. දියුණු කොමසාරිස්. හරිද? දියුණු කොමසාරිස්. දියුණු කොමසාරිස් කම අපිට ෆොටෝ හම්බ වෙනවා. එතකොට ඒ කියන්නේ අර උසාවියේම පෙනී ඉන්න නම් වැඩක් නැහැ. මම ඒක කිව්වේ දැන් පැන්ට ඉන්නවා 10000 ගාන 10000 කිට්ටු වෙන ගාන. ඒකෙන් 10000ක්ම උසාවි ඩිරෙක්ට් යන්නේ නැහැ. වෙනත් ප්‍රොෆෙෂන්ස් වල වෙනත් වැඩ කටයුතු කරමින් ඉන්නවා. දේශපාලන කරනවා. දැනට පාර්ලිමේන්තුවේ ගත්තොත් අති බහුතරයක්ම ලෝයර්ස්ලා ඉන්නවා. ඒ වගේ අර ඒ තනතුර ඒ කියන්නේ ලෝයර් කියන තනතුර තමයි වැදගත් වෙන්නේ. ඒ තනතුර ගත්තම Tamanට ඕනම ඒක කරන්න පුළුවන්. අනිත් එක අපි ගත්තොත් දැන් අපි වෙනත් ඩිග්‍රී එකක් කරා කියන එක මෙඩිසින් කරත් රජයේ ජොබ් එක දෙනකන් අපිට ඉන්න වෙනවා. මේක එහෙම නැහැ. මේකෙදි අපි ශ්‍රේෂ්ඨාධිකරණේ දියුණු දුන්න දවස දැන් හිතන්න අද දියුණු දුන්නා කියලා. අද අපි උදේ 10ට දියුණු දුන්නා අපිට 11ට තියෙන නඩුව කතා කරන්න පුළුවන්. ඉබ්බලේ ඉඳන් ප්‍රොෆෙෂන් එක පටන් ගන්න පුළුවන්. හරිද? එහෙම එකක් තියෙන එකම වෘත්තිය. ඒ කියන්නේ දැන් මම මෙතන අපේ සිසු දරුවන්ට කියන්නේ ඒතර මේක තමයි දැන් ඔයාලා වෙන ඩිග්‍රීස් කරලා ගිහිල්ලා රජයේ ජොබ් දෙනකම් බලන් ඉන්න ඕන. හරි උපාධිධාරී වුණා. සමහර අවුරුදු ගණන් ඉන්නවා. මේක එහෙම නැහැ. දියුණු දුන්න මොහොතේ ඉඳලා වැඩ පටන් ගන්න පුළුවන්. දැන් 10ට දියුණු දුන්නා නම් 10 මාර්ක් උසාවියේ තියෙන නඩුව කතා කරන්න පුළුවන්.
හරිද? ඒ විදිහට මේ ප්‍රොෆෙෂන් එක අපි ડોක්ටර් කෙනෙක් වුණත් රජයෙන් දැනගන්න ඉන්න ඕන. රජයෙන් පත් වීම දැනගන්න ඉන්න ඕන. මේකේම නෑ ශ්‍රේෂ්ඨ අධිකරණ දියුණු දුන් වෙලාවේ සිට හොඳයි. දැන් ඔබතුමන් ඔය සඳහන් කරපු කාරණාවත් එක්ක අපේ හරිදේ ටීවී නරඹන ප්‍රේක්ෂකයන් තරුණ දරුවන් මට මේක වයස් සීමාවක් නැහැ. ඕනම කෙනෙකුට මේ තමන් සමහරට විශ්‍රාමිකයෙක් වෙන්න පුළුවන්, තවදුරටත් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්, හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කවර වෘත්තික කෙනෙක් වුණත් මේ අවස්ථාව ඔබට තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ වසරේ තවම ඉඩකඩ තියනවාද කෙනෙකුට කැමති නම් මේ කියන ඔබතුමා සඳහන් කරපු විභාග වලට පෙළෙසිට මොන විභාග වලට තවම ඉල්ලුම් කරන්න අවස්ථාවක් තිබෙන්නේ නිසා කොහොමද ඒ සඳහා තියෙන අවස්ථාව අපිට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක සඳහන් කරන්න? ඔව්. දැන් ඇත්තටම දැන් සැප්තැම්බර් 13 ඉඳලා ඔක්තෝබර් 13 වෙනකන් මම කලින් කිව්ව විදිහට විවෘත විශ්වවිද්‍යාලය ඕපන් යුනිවර්සිටි එක ඇප්ලිකේෂන් කෝල් කරනවා LLB ඩිග්‍රී එකට. ඒ කියන්නේ නීති උපාධියට. සැප්තැම්බර් 13 ඉඳලා ඔක්තෝබර් 13 වෙනකන්. ඒතර ඒකේ එක්සෑම් එක දෙසැම්බර් මාසය තුල තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වන LLB උපාධිය. එතකොට කෙනෙක් ඒ සඳහා ඇප්ලිකේෂන් ලබා ගන්නවා නම් විවෘත විශ්වවිද්‍යාලය හරහාද ඔන්ලයින්ද කොහොමද මේ කටයුතු සිදු වෙන්නේ? ඔව්. ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන් කෙලින්ම ඔන්ලයින් නැත්නම් ඕපන් යුනිවර්සිටිස් තියෙනවා ලංකාවේ 9ක් සහ ප්‍රාදේශීය තව තියෙනවා. ඒතකොට ඒ ප්‍රාදේශීය මට්ටමින් ඒකට ගිහිල්ලා එතනින් ඇප්ලයි කරන්නත් පුළුවන් ඔන්ලයින්ම තියෙන්නේ. නමුත් ඒ ඕපන් යුනිවර්සිටි එක හරහා කරන්න පුළුවන් නැත්නම් Tamanට ගෙදර ඉඳන්ම ඕපන් යුනිවර්සිටි වෙබ්සයිට් එක තියෙනවා. Google එකේ සර්ච් කරන්න Open University of Sri Lanka කියලා. ඒතකොට වෙබ්සයිට් එක එනවා. ඒ වෙබ්සයිට් එකේ තියෙනවා නීති උපාධියට අයදුම් පත්. ඒතකොට ඒ අයදුම් ඔන්ලයින් ඇප්ලයි කරලා තමන්ට එක රුපියල් 2000ක් තමයි ඇප්ලිකේෂන් ෆී එක. ඒ 2000 ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්. පේ කරායින් පස්සේ තමන්ට ඇඩ්මිෂන් එක ඒ වෙලෙම ලැබෙනවා. ඊට පස්සේ එක්සෑම් එක ඩිසැම්බර් වල තමයි එක්සෑම් එක පවත්වන්නේ. ඒතකොට අදාළ එක්සෑම් එකට පෙනීන්න පුළුවන්. ඒතකොට ඒකෙදි වැදගත් දේ තමයි ඒකේ ක්වොලිෆිකේෂන් එක. ඒක අයදුම් කරන්න පුළුවන් A level පාස් අයට. හරිද? ඒ කියන්නේ අලුත් සිලබස් එකකට. ඒ කියන්නේ මෑත කාලේ ඉන්නවා නම් A level S3. දැන් තියෙන සබ්ජෙක්ට් තුනයිනේ A level S3. පැරණි විෂය නිර්දේශය යටතේ තිබ්බ සබ්ජෙක්ට් 4ක්. ඒකෙදි සබ්ජෙක්ට් 4 පාස් වෙන්න ඕන නැත්නම් සබ්ජෙක්ට්ස් 3ක් S3ක් තිබ්බත් කමක් නැහැ. හැබැයි එකවර සමත් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ one sitting එකකදී S3 තියෙන්න ඕන. ඒ කියන්නේ ඒක අදාළ නැහැ. ඒ කියන්නේ වාර කීයක් සමහර 4 වෙනි පාර වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි A level පාස් කියන එක. අලුත් සිලබස් එක යටතේ S3යි. පරණ සිලබස් එක යටතේ S4ක් S3ක් තිබ්බත් කමක් නැහැ එකවර. නැත්තම් normally S4යි S3ක් එකවර තිබ්බත් පරණ සිලබස් එක යටතේ කරන්න පුළුවන්. ඒකෙදි ඉංග්‍රීසියෙම කිසිම අදාළත්වයක් නැහැ. O level වගේ ඉංග්‍රීසි බලන්නේ නැහැ. A levels විතරයි බලන්නේ. ඒතර එහෙම ඒ ක්වොලිෆිකේෂන් නැති අයට පුළුවන් වෙනම ඕපන් යුනිවර්සිටි එකට ගිහිල්ලා ඕපන් යුනිවර්සිටි එකේ වෙනම සෙනෙට් එකක් තියෙනවා. ඒ සෙනෙට් එකෙන් තමක් වෙන මොනවා හරි ඩිග්‍රීස් එහෙම කරලා තියෙනවා. ඒවයි අප්‍රූවල් එක ඒ අය දෙනවා නම් එතෙන්ට ගිහිල්ලා අප්‍රූවල් එක අරගත්තොත් ඒ අයට පෙනී සිටින්න පුළුවන්. හොඳයි. එතකොට දැන් අපි මේ විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට යම් ගැටලුවක් මතුනොත් අපිට දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න උපදෙස් ලබා ගන්න. පුළුවන්. 077යි 40යි 10යි 677 අපේ ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ අපේ නම්බර් එක. ඒකට කතා කරලා ඔබතුමාලට තියෙන ඕනම ගැටලුවක් අහන්න පුළුවන්. 077යි 40යි 10යි 677. හොඳයි. 077යි 40යි 10යි 677. 077යි 40යි 10යි 677 කියන දුරකථන අංකයට කතා කරලා ඔන්න තවත් විස්තර දැනගන්න ඕනේ නම් ගැටළු සහගත තැනක් තියෙනවා නම් ඔබට විසඳ ගන්නට ඒ විසඳගෙන අපි ඔබට ආරාධනා කරනවා මේ ලෝකේ පිළිගත්ම වෘත්තියට දායක වෙන්න නීතිඥවරයෙක් වෙන්න ඔබේ සිහිනයක් තිබුණා නම් ඒ සිහිනය සැබෑ කරගන්න මාවත තමයි අද අපි ඔබට මේ විදිහට පෙන්වා දුන්නේ. ඉතින් අපි ඔබට මතක් කරන්නම් හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථන අංකය 077යි 321යි 39යි 66. ඉතින් ඔබට පුළුවන් අපේ Facebook පිටුව හරහා නැත්නම් අපිත් සමග සම්බන්ධ වෙන විවිධ ක්‍රම ඔබ දන්නවා. හරිදේ ටීවී සමග ඉතින් ඔබ නිරන්තරයෙන් අපත් සමග රැඳී ඉන්නවා. අද දවසේ අපි ඔබ දැනුවත් කරේ කොහොමද නීතිඥ වෘත්තියට පිවිසෙන්න ඔබේ සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනය සැබෑ කරගන්න කියලා. ඒ වෙනුවෙන් අපේ මැදිරියට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥ
ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ සභාපති නීතිඥ ඩිලාන් මහේෂ් ජයසිංහ මැතිතුමාට ඔබතුමාගේ කාලය කැප කරලා බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදෙනවා අද දවසට. අපි ඊළඟ වැඩසටහනින් සූදානම් කොහොමද මේ විභාගවල ප්‍රශ්න පත්‍ර ආකෘතිය සහ ඒවායේ ඔබ සූදානම් විය යුත්තේ කොහොමද? මෙන්න මේ විදිහට ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙනවා. ඒ නිසා ලබන සතියේ ජීවිතේට නීතිය වැඩසටහනේ හමු වෙනතර ඔබට ආයුබෝවන්.